ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පීඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරට 15 වන කොවිඩ් මරණයක් වාර්තා වෙයි. මෙරට වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පසුගිය පැය 24 තුළ. පොලිස් ඇඳිරි නීතිය මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් බල ප්‍රදේශවලටත්. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් පිළිබඳ අවධානයෙන් සිටින්න ලංකා තොරතුරු සංගමය කියයි. කොවිඩ් නිසා රටවල් රැසක් අනතුරුදායක ගමන් මගක. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමත්. මෙලක් ද්වීපයට බුදුදහම දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පාවදාරා වසර 2280ක් ගත වන මොහොතක ඒ වෙනුවෙන් පිදෙන අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය අද පැවැත්වුණා. පවතින කොවිඩ් තත්ත්වයේ හේතුවෙන් මෙවර මෙම උතුම් පින්කම් පැවැත්වෙන්නේ සදැහැති ජනයාගෙන් තොරවයි. ශ්‍රී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280ක් ගත වන මොහොතේ එකී කාරණීය සිහිපත් කරමින් පැවැත්වෙන අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය මෙවන විට පැවැත්වෙනවා. ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරාධිපති සහ බහරකාර ආචාර්ය අතිපූජ්‍ය වල්ලවා හැඟුණුවේ ධම්මරතන නායක ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද මහමෙවුනා භාවනා අසපු සංචිතේ නායක සහ නිර්මාතෘවර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මේ පින්කම සඳහා මූලිකත්වය ගන්නේ. අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වසරකට පසුව ශ්‍රී ලංකාවට වැඩම කරවීමේ අසිරිමත් පුවත නිසයි. පුර අටවක පොහොයේ දුනේ ඊයේ දිනේ ඒ නිමිති කරගෙනයි මේ පින්කම් මාලාව සිදුවන්නේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අතින් මේ ඓතිහාසික මිහින්තලා පුදබිමේදී ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අරහන්ත ධාතුන් වහන්සේලා වැඩ හිඳින්නා වූ පින්බිමක් මේ පින්වත් ස්වාමීන් වහන්සේ විසින් මහත් ශ්‍රද්ධා පෙරදරිව වැඩම කරවන්නේ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ උතුම් වූ ධාතුන් වහන්සේලා ඒකාත්මික වන්නට පුළුවන්. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ වැඩ සිටිනා මෙහිදී ඓතිහාසික ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑය ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම සේම එහි මංගල ශිරා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවයද පැවැත්වුණා. අනුබුදු මිහිඳු මාහිමියෝ අනුබුදු මිහිඳු මාහිමියෝ වරක් මෙහි වැඩි බුදුන් පුදා නාදපු සල්මලින් මෙරට 15 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. කුලියාපිටිය උණලිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. මේ අතර මේ දක්වා දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවිනේ දීවර වරාය කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනය තුලදී කඩිනමින් නිකුත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. කොවිඩ් වෛරස් ආසාදිතව අද මියගිය පුද්ගලයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. එම ආසාදිතයා හෘදයාබාධ සහ දියවැඩියා රෝගයෙන්ද පෙළුණු අයෙකු බවයි වාර්තා වන්නේ.
පසුගිය 14 වනදා එම පුද්ගලයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුගිය 16 වන දින ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් රෝහල් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කළේ. මේ අතර මෙරට දිනකදී වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණේ නව COVID ආසාදිතයින් 866 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයින්ගෙන් 535 දෙනෙකුම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පුද්ගලයින් වනවා. මීට අමතරව බේරුවල දීවර වරායෙන් ආසාදිතයින් 20 දෙනෙකු, ගාල්ල දීවර වරායෙන් ආසාදිතයින් 5 දෙනෙකුද ඊයේ දිනේදී නව ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 48 දෙනෙකු තවත් 257 දෙනෙකු ආශ්‍රිතයින් ලෙසද හඳුනාගෙන තිබෙනවා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ පුද්ගලයින් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග පානදුර නගර සභා බල ප්‍රදේශයේ පවතින සියලු මත්ස්‍ය අලෙවිසැල් තාවකාලිකව වසා දැමීමටයි පියවර ගැනුණේ. එමෙන්ම බේරුවල සහ ගාල්ල යන දීවර වරායන්ද මේ වන විට තාවකාලිකව වසා දමා ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීමත් සමගයි. මේ අතර රිකිල්ල කස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු බවට හඳුනා ගැනුණා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙත ගිය යුද හමුදා කපිතාන්වරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරන නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ. මේ අතර වෙනත් රෝග ලක්ෂණ ගැන පවසමින් කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙක් PCR පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා. එම සිදුවීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලේ 7 වන වාට්ටුව වසා දමා එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් නිවෙස් වෙත යවූ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. කොවිඩ් ආසාදිතයා කොළඹ IDH රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම වාට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් නිරෝධායනය කිරීමටද කටයුතු කළ බවයි රෝහල අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් නිලධාරීන් 100 දෙනෙකු සිය නිරෝධායන කාලය අවසන් කර ඊයේ නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. අදාළ පොලිස් නිලධාරීන් හබරාදුව කළුතර සහ කුණ්ඩසාලේ යන පොලිස් අභ්‍යාස විද්‍යාලවල නිරෝධායනය සඳහා යොමු වී තිබුණේ. කෙසේ වෙතත් තවත් දින 14ක කාලයක් ඔවුන් සිය නිවෙස් තුළ ස්වයං නිරෝධායනයේ යෙදී සිටිය යුතු බැවින් එම කාලය අවසන් වන තුරු කිසිදු නිලධාරියෙකු සේවයේ යෙදවීමක් සිදු නොවන බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගයි පසුගියදා එම පොලිස් ස්ථානය තාවකාලිකව වසා දමා එහි සිටි සියලු නිලධාරීන් නිරෝධායනයට යොමු කෙරුණේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7354ක් ලෙසයි සටහන් වන්නේ. ඒ අද්දිනයේදී හඳුනාගත් නව ආසාදිතයින් 201 දෙනාත් සමගයි. වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 3625ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයින් සංඛ්‍යාව 481ක්. එමෙන්ම මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3714ක් ලෙසයි. වහාම ක්‍රියාත්මක වන පරිදි ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරු 7 සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. එමෙන්ම මේ වන විට පොලිස් බල ප්‍රදේශ 49ක් ආශ්‍රිතව නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල බේරුවල සහ අලුත්ගම යන පොලිස් බල ප්‍රදේශවලටද ලබන සඳුදා උදෑසන 5 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. මීට අමතරව වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගුලවිට උතුර ගුලවිට දකුණ වෙදත්ත මගුරු මස්විල සහ මාකලන්දාව යන ගම්මාන හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මේ වන විට සංචරණ සීමා තදින් ක්‍රියාත්මක වන අතර මෙම සතියන්තයේදී සංචරණය අවම කරමින් නිවෙස් තුලම වී සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අද රාත්‍රී 7 සිට නැවත දැනුම් දෙනතුරු බලපෑත්වෙන පරිදි මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් වසම් වලටද නිරෝධායන ඇඳිරි නීතිය යෙදවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මුල්ලේරියාව සහ ගොතටුවද ඇතුළුව පොලිස් වසම් 51ක නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සංචාරණය සම්පූර්ණයෙන්ම සීමා කරමින් නිවෙස් වලට වී රැඳී සිටින ලෙසට. මෙසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 33ක්, ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් වසම් 5ක්, කළුතර ප්‍රදේශයේ පොලිස් වසම් 3ක් සහ කොළඹ ප්‍රදේශයේ ගොතටුව සහ මුල්ලේරියාව ඇතුළුව
පොලිස් වසම් 10ක් ආශ්‍රිතවයි. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල අලුත්ගම සහ පයාගල පොලිස් වසම් වලට පැන වූ නිරෝධායන ඇදිරි නීතිය දැනට තීරණය කර ඇති පරිදි ලබන සඳුදා උදෑසන 5ට අවසන් වීමට නියමිතයි. නමුත් අනිකුත් ප්‍රදේශවල ඇදිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනු ලබනවා. 2030 වසර වන විට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ්‍රී ලංකාව කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සර දින සැමරුමට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අනාගතය උදෙසා හරිත හා තිරසර පරිසරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා විවිධ බලපෑම් සහ දූෂණයට ලක් වූ පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ක්‍රියාකාරී මට්ටමින් සාමූහිකව මැදිහත් වන ලෙසටද ලෝකනායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වැදගත් දිනේදී ලෝකනායකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී මුණ ගැසීම වළක්වා ඇති බවයි. කෙසේ වෙතත් තාක්ෂණික දියුණුව මගින් සියල්ලන් එක් කිරීමට හැකිවීම සතුටට කරුණක් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සර දින සැමරුමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ. කොවිඩ් වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට දැක් වූ සහයෝගය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්තුති කිරීමටද මෙය අවස්ථාවක් බවට පත් කරගන්නා බව අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා. ලොව හමුවේ අභියෝගයක් වී තිබෙන පෙර නොවූ විරු ගෝලීය සෞඛ්‍ය අර්බුදය මගහරවා ගැනීම සඳහා අන් කවරදාටත් වඩා සාමූහිකව කටයුතු කිරීමද ඉතා වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අවධාරණය කර ඇත්තේ. මෙරට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීම මේ වන විට ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීම ලබන නොවැම්බර් මාස 30 වනදා දක්වා සිදු කෙරෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ප්‍රියන්ත මායාදුන්න මහතා සඳහන් කළේ එදිනට පෙර එම අදහස් ලබා දීමට හැකියාව පවතින බවයි. ඒ අනුව තම අදහස් ලේකම් විශේෂඥ කමිටුව අංක 32 පරිශ්‍රා අංක 2 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බෞද්ධාලෝක මාවත කොළඹ 7 යන ලිපිනයට ලිපි මගින් යොමු කළ හැකියි. ඊට අමතරව පුද්ගල අදහස් expertsco mmpubblic@yahoo.com යන විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද එම නිවේදනයේ සඳහන්. ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ඇතිව ප්‍රතිලාභීන් තෝරා ගැනීම කඩිනම් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ඇතිව ප්‍රතිලාභීන් තෝරා ගැනීම කඩිනමින් අවසන් කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ අරලියගහ මන්දිරයේ පැවති ගෘහ ආර්ථිකය හා පෝෂණය වැඩිදියුණු කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. මෙම වැඩසටහන යටතේ ගෙවතු වගාව මෙන්ම සත්ව පාලනය ජලජ ජීවී වගාව යන ශ්‍රේෂ්ඨ ඔස්සේද ගෘහස්ථ ආර්ථිකය නගා සිටුවීමට පියවර ගැනනු ඇති. මෙම ශ්‍රේෂ්ඨ සම්බන්ධයෙන් ප්‍රතිලාභීන් සඳහා තාක්ෂණික උපදෙස් ලබා දීමද මේ හා සමගාමීව සිදු කිරීමටයි යෝජනා වී ඇත්තේ. ජනතාවගේ ජීවන වියදම පාලනය කර ගැනීමට මෙම ජාතික වැඩපිළිවෙල උපකාරී වන බවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමත් කෘෂි නිෂ්පාදනවලට එකතු වෙන අතරමැදි පිරිවැය හේතුවෙන් මිල ඉහළ යාම පාලනය කිරීමත් ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා තෘප්තිමත් කිරීම සහ ආහාර ස්වයංපෝෂිතතාවය ඇති කිරීමත් මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණු වනවා. ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සමුද්‍රි සංවර්ධන දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පොල් සංවර්ධන මණ්ඩලය, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන රැසක් එක්ව දිස්ත්‍රික්ක 25ක් වන පරිදි මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. දිවයිනේ පොලිස් වසම් 51කට පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එසේම මේ වන විට රටෙහි පවතින තත්ත්වය මත පෞද්ගලික බස් 50කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දහවනෙන් ඉවත් වී ඇති බවද බස් සංගම් පවසනවා.
ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන දුම්රිය යත්තල්ගොඩ දුම්රිය ස්ථානයේ නතර කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව දක්වා කිසිදු දුම්රිය ස්ථානයක නැවැත්වීම සිදුවන්නේ නැහැ. පුත්තලම මාර්ගයේ ගමන් කරන දුම්රිය වයික්කාලෙන් පසු නොනවත්වා කොළඹ කොටුව බලා ධාවනය වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මුහුදුබඩ මාර්ගයේ ධාවනය කරන දුම්රිය කටුකුරුන්දේ සිට බෙන්තොට දක්වා නොනවත්වා ධාවනය කරනවා. කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් සිසුන්ගේ විභාග කාලසටහන් අනුව යොදවා ඇති දුම්රිය සියලු දුම්රිය ස්ථානවල නතර කිරීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර බස් සංගම් ප්‍රවාහන බලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොරෝනා වසංගතය හමුවේ ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. බස් සංගම් පවසන්නේ මගී ජනතාව පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට මැලිකමක් දැක්වීම හේතුවෙන් මේ වන විටත් සිය බස් රථවලින් 50%කට වැඩි සංඛ්‍යාවක් ධාවනය නවතා දමා ඇති බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුළ කිසියම් සහනාධාර වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව මීට පෙරද බස් සංගම් ප්‍රවාහන බලධාරීන් වෙත ලිඛිතව දන්වා තිබූ බවයි වාර්තා වන්නේ. සේවක අර්ථසාධකාර මුදල් ප්‍රතිලාභ අයදුම්පත් බාර ගැනීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්දකීර්ති මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සේවක අර්ථසාධකාර මුදල් ප්‍රතිලාභ අයදුම්පත් බාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලය මගින් පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත සේවාවක් සැපයීම සඳහා එම තීරණය ගත් බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි සමාජිකයින්ට ප්‍රතිලාභ අයදුම්පත් බාර දීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍ය ප්‍රතිලාභ සඳහා වන අයදුම්පත් බාර දීමට 0112 368යි 904 0112 368යි 911 0112 368යි 490 යන දුරකථන අංක අමතා දිනයක් වේලාවක් වෙන් කරවා ගත හැකියි. එමෙන්ම 130ක පූර්ව ප්‍රතිලාභ අයදුම්පත් බාර දීම සඳහා වන තොරතුරු ලබා ගැනීමට 0112 368යි 252 0112 501යි 249 යන අංක භාවිතා කළ හැකි බවයි එහි දැක්වෙන්නේ. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තම ආසන්නතම කම්කරු කාර්යාලයේ දුරකථන අංකය ලබා ගැනීම සඳහා www.labourdept.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙසයි. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ලෝකය මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ට්‍රෙඩොස් ඇඩනම් ජීනීවා නුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඇතැම් රටවල් එහිදී අනතුරුදායක ගමන් මගකට යොමු වී ඇති බවයි. COVID-19 ගෝලීය වසංගත තත්ත්වය මත උතුරු අර්ධගෝලීය රටවල් බරපතල අර්බුද තත්ත්වයකට මුහුණ දෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා අවධාරණය කර ඇත්තේ. එමෙන්ම ඉදිරි මාස කිහිපය ඇතැම් රටවලට අතිශය දුෂ්කර මෙන්ම අනතුරුදායක විය හැකි බවද ඔහු පෙන්වා දී තිබෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස තවදුරටත් ජීවිතහානි සිදුවීම, සෞඛ්‍ය සේවා අඩාලවීම සහ පාසල් ආදිය වසා දැමීම වැළැක්වීමට වහා පියවර ගන්නා ලෙස සියලු නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළේ. එමෙන්ම මේ පෙරහුරුවක් ලෙස නොසලකන ලෙසද ඔහු දැඩිව අවධාරණය කර තිබෙනවා. වෛරසය ඉක්මනින් ව්‍යාප්තවීම සීමා කිරීම සඳහා පියවර ගත යුතු අතර ඒ සඳහා පරීක්ෂා කිරීම වැඩි දියුණු කරමින් ආසාදිත පුද්ගලයන් සහ ආශ්‍රිතීන් හඳුනාගෙන හුදකලා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එම පියවර තුළින් කොරෝනා වසංගතය නිසා රටවල් තවදුරටත් වසා දැමීම වළක්වා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළා. මෙලෙස COVID-19 ආසාදිතින් සංඛ්‍යාව සීක්‍රයෙන් ඉහළ යාම එම රටවල මහජන සෞඛ්‍ය සේවාවන් තර්ජනයට ලක් කරන අතර එය දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු වසංගත රෝග තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතයට ඉඩ දීම හේතුවෙන් කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ලවන බවට තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවනවා. මේ හේතුවෙන් අන්තර්ජාලය හරහා සිදුවන ඉගෙනුම් කටයුතුවලදී දෙමව්පියන්ගේ නිසි අවධානය යොමු විය යුතු වනවා. කොවිඩ් වසංගත තත්ත්වය ලොව පුරාම පැතිර යාමත් එක්ක ලොව පුරා ජනතාව මුහුණ දීපු සහ මුහුණ දෙමින් ඉන්න අභියෝගයන් නම් සුළුපටු නොවේ. පස්සකින් ඒ රටවල්වල ආර්ථිකය, තවත් පස්සකින් දෛනික කටයුතු, අනෙක් පසින් දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු. මේ සියලු කාරණා ක්‍රමයෙන් වෙනස් වුණේ වෛරසයේ බලපෑමත් එක්ක. ඉන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ප්‍රධානම කාරණයක්. අනෙක් රටවල සේම එය ලංකාවේ දරුවන්ටත් බලපෑම් එල්ල කර තිබෙනවා.
පාසලට ගිහින් ඉගෙනුම් කටයුතු සිදු කිරීම වෙනුවට කොවිඩ් අභියෝගයක්ත් එක්ක දරුවන්ට සිද්ධ වුණේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම් ක්‍රියාවලියකට යොමු වෙන්න. ඒත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ විවිධ අඩුපාඩු සම්බන්ධයෙන් අපි කොතෙකුත් අසා තිබුණත් මේ කියන්නට යන්නේ ඒ සියල්ලටම වඩා හාත්පසින්ම වෙනස් කාරණයක් ගැන. ඔබේ අවධානය යොමු නොවුණු කාරණයක් ගැන. ඒ තමයි දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතයට ගැනීමෙන් දරුවන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයන් එල්ලවීමේ අවධානමක් නිර්මාණය වීම. මේ පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශේෂයෙන් අනතුරු අඟවනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙරට තුළ COVID-19 වෛරස තත්ත්වය යළි මතුවීමත් එක්කම පාසල් හා උපකාරක පන්තිවල අධ්‍යාපන කටයුතු ආයෙත් අන්තර්ජාලය Zoom, WhatsApp, Microsoft Teams වැනි ජංගම දුරකථන හා පරිගණක යෙදුම් භාවිතයෙන් සිදු කරන්නට පාසල් ගුරුවරුන් සහ පුද්ගලික පන්ති ගුරුවරු පෙළඹෙන බවයි. ඒ නිසාම මේ තත්ත්වය යටතේ කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවන සයිබර් අපරාධකරුවන්ගේ ක්‍රියාත්මක වීමක් මේ වන විටත් නිරීක්ෂණය කරන්නට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවන් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට යොමු කිරීමේදී දෙමව්පියන්ටත් ඒ සමගම ඉටු කරන්නට වගකීම් කිහිපයක් පැවරෙනවා. මොකද දරුවන් අන්තර්ජාලයේ සැරිසැරීමට ලැබීම අවස්ථාවක් කරගනිමින් විවිධ වෙබ් අඩවි සඳහා පිවිසෙන්න වගේම අධ්‍යාපන කටයුතුවල නිරත වෙන මුවාවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ කාලය ගත කරන්නට යොමුවන ප්‍රවණතාවයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. දරුවන්ට අන්තර්ජාලය භාවිතයට ඉඩදීමේදී දෙමව්පියන්ගේ නිසි අධීක්ෂණයක් නොමැතිවීම වගේම දෙමව්පියන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉතා පහළ මට්ටමක පැවතීම දරුවන් ඉතා පහසුවෙන් මේ විදිහට සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයට නතු විය හැකි හේතුවක් විදිහටයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා දරුවන් ඉගෙනුම් කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කරන අවස්ථාවලදී දරුවන් සිදු කරන්නේ මොනවද කියලා සොයා බලන්න ඕනේ. විශේෂයෙන්ම දරුවා සයිබර් ප්‍රහාර සහ අනෙක් සයිබර් සීමාවන්ගෙන් ආරක්ෂා කරගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒ නිසා ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට යොමු වෙලා දරුවා ඇත්තටම ඉගෙන ගන්නවද නැත්නම් වෙනත් දෙයක් කරනවද කියන එක ගැන සැලකිලිමත් වෙනවා වගේම දරුවට අවශ්‍ය වෙබ් අඩවිය පමණක් විවෘත කර දීමත් දෙමව්පියන්ගේ යුතුයකමක් වෙනවා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. එමෙන්ම ලබන වසරේ පෙබරවාරි මාසය වන විට එරටින් 5 ලක්ෂයක්ම වූ කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ලක්ෂයක්ම විය හැකි බව ආකෘති අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය සංඛ්‍යාන හා ඇගීම් ආයතනයේ පරීක්ෂකින් පවසන පරිදි සියල්ලන් මුවාවරණ පැළඳීමෙන් එම මරණවලින් 1,30,000ක් පමණ වළක්වා ගත හැකි වනවා. ක්‍රියාකාරී සාර්ථක එන්නතකින් තොරව කොවිඩ් වෛරසය එළඹෙන ශ්‍රීත ඍතුවේදී දැවැන්ත මහජන සෞඛ්‍ය අභියෝගයක් වනු ඇති බවයි වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය සංඛ්‍යාන සහ ඇගීම් ආයතනයේ පරීක්ෂකින් පෙන්වා දෙන්නේ. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 81,216ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වන නව මරණ සංඛ්‍යාව 903ක්. ඒත් සමගම මේ වන විට ඇමරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 2,29,284ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,86,953ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය හඳුන්වා දුන් කොවිඩ් මර්ධන එන්නත සායනිකව අත්හදා බැලීමේදී මතු සංකූලතා හේතුවෙන් බ්‍රසීල ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා. එය සැලකෙන්නේ සායනිකව අත්හදා බැලීම් සිදු කළ කොවිඩ් මර්ධන එන්නතක් හේතුවෙන් ලොව සිදු වූ පළමු මරණය ලෙසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඊට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 28 හැවිරිදි තරුණයෙකු වන බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. අදාළ කොවිඩ් මර්ධන එන්නත නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රසෙනිකා සමාගම සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙක්වයි. කෙසේ වෙතත් එන්නතේ ඉදිරි සායනික අත්හදා බැලීම් අත්හිටුවීමට තම ආයතනය බලාපොරොත්තු නොවන බව ඇස්ට්‍රසෙනිකා සමාගම නිවේදනය කරනවා. මීට පෙරද මෙම එන්නත සායනිකව අත්හදා බැලූ පුද්ගලයෙකුට සංකූලතා මතු වූ අතර එන්නතේ පරීක්ෂණ කටයුතුද මාසයකට ආසන්න කාලයක් අත්හිටුවා තිබුණා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ඔක්තෝම්බර් 25 වනදා
දීර්ඝ කාලයක් පුරාවට පටු දුම්රිය මාර්ගයක් ලෙස පැවති දුම්රිය මාර්ගය පුළුල් දුම්රිය මාර්ගයක් කිරීමේ පළමු අදියර ලෙස කොළඹ සිට නුගේගොඩ දක්වා වන දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ 1991 ඔක්තෝබර් මාස 25 වන දිනයි. ස්පාඤ්ඤ ජාතික සිත්තරෙකු සැලසුම්කරුවෙකු මූර්ති නිර්මාණකරුවෙකු වේදිකා නාට්‍ය නිර්මාණ සැලසුම් ශිල්පියෙකු මෙන්ම 20 වන සියවසේ කලා නිර්මාණකරුවන් අතරින් ඉතා සුප්‍රසිද්ධ නිර්මාණකරුවෙකු වන පැබ්ලෝ පිකාසෝ මෙලොවින් සමුගෙන ඇත්තේ 1881 ඔක්තෝබර් මාස 25 වන දිනයි. Microsoft සමාගම විසින් Windows XP පද්ධතිය ලොවට හඳුන්වා දී ඇත්තේ 2001 වසරේ ඔක්තෝබර් මාස 25 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.